නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සක්ක සංයුක්තයේ උතුම් සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් පහුගිය වැඩසටහන කිහිපයක් ඔස්සේම අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපේ හිත තරහටපත් වෙන්නේ නැතුව තරහ මැඩලන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයේ පවසා වදාලා. ඉතින් මේ පිළිබඳව ඔබට ධෛර්යය ප්‍රසාදය ඇති වුණු අවස්ථාවේ අද දවසෙත් උතුම් දහම් සාකච්ඡා පවත්වන්න අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි තාම ගෞරවයෙන් මහා සංඝරත්නය වන්දනා කොටගෙන විශේෂයෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ පළමුවෙන් වන්දනාමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන් අදත් දහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව 2017 ජූනි මාස 6 වෙනි දින මිය පරලොව ගිය ජීවන් ප්‍රසන්න නාරන්ගොඩ පුතුණුවන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාව ඇතිව පින්වත් නිල්මිනී ප්‍රදීප් නිෂාදිනී යන සොයිරු සොයරියන් ඇතුළු එම පින්වන්ත මෑණියන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනා සිහිපත් කොටගෙන කැටුව පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව දහම් සාකච්ඡා ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා. අපේ පින්වත් ස්වාමින් වහන්සේ නැවත වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අවසර ලැබේවා අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට මුණ ගැහුණා. ස්වාමීනි තරහ නොඑක ආකාරයෙන් පාලනය කරගන්න විදිය ගැන උපේක්ෂාවට පත්වීමෙන් ආදි වශයෙන් කරුණු ඉගෙන ගන්නට අපිට අවස්ථාව යෙදුනේ. අදත් අපිට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නම බුද්ධාය. අපි කතා කරමින් ඉන්නේ මේ ක්‍රෝධය ගැන, තරහ ගැන, ඇති වෙන්නේ කොහොමද, ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා අපි කතා කළා. තවදුරටත් අපි සාකච්ඡා කරමු ක්‍රෝධයක්, වෛරයක් හටගත්තම ඒක දුරු කරන විදිය. අපි ගිය වැඩසටහනේ කතා කළා ඒක ප්‍රහාණය කරගන්න පුළුවන් ආකාර බුදුන් වහන්සේ වදාළන්නේ. අදත් අපිට සූත්‍ර දේශනාවක් මුණ ගැහෙනවා මේ ක්‍රෝධය දුරු කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන් විතර වැඩි බරක් තියෙනවා මේ පුද්ගල සම්බන්ධයෙන් අපිට ඇති වෙන තරහ මරහ අපි දුරු කරගන්නේ කොහොමද කියලා. ဒုတိ ය ආඝාත පටිවිණ කියන සූත්‍ර දේශනාවේ තමයි මේ සඳහන් වෙන්නේ අපි කතා කරන කාරණා ටික. අපගේ සාරිපුත්තයන් වහන්සේ තමයි මේ දේශනේ පවත්වලා තියෙන්නේ. සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ විශාල විසීමක් තිබ්බ කෙනෙක්. අසාමාන්‍ය විසීමක් තිබුණ හරි අහිංසක කෙනෙක් තමයි සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ. ඒතර උන්වහන්සේ දේශනා කළා තියෙනවා මේ ဒုတိ ය ආඝාත පටිවිණ කියන සූත්‍ර දේශනාවේදී අපිට යම් කෙනෙක් සම්බන්ධයෙන් ද්වේෂයක්, තරහක්, වෛරයක් ඇති වෙනවනම් ඒක ජය ගන්න පුළුවන් විදියක් තමයි ඒ කෙනාගේ යම් හොඳ ලක්ෂණයක් සිහි කළා, ගුණයක් සිහි කළා. එහෙමයි. ඔය දැන් කලින් කතා කරන මෛත්‍රී වඩලා, කරුණාව වඩලා, උපේක්ෂාව වඩලා එහෙම අපිට හිත බේර ගන්න පුළුවන් කියලා ඒක සිහි නොකර ඉඳලා අපි කලින් වැඩසටහන කතා කරානේ. දැන් මේ සූත්‍ර දේශනා කරනවා අපිට යම් කෙනෙක් සම්බන්ධයෙන් තරහක්, වෛරයක් ඇති වෙද්දී ඒක දුරු කරගන්න පුළුවන් විදියක් තමයි එයාගේ තියෙන ගුණයක් සිහි කරන එක. එහෙමයි ස්වාමීනි. හිතේ ලක්ෂණයක් තමයි සාමාන්‍යයෙන් අපිට කෙනෙක් සම්බන්ධයෙන් තරහක් ඇති වුණාට පස්සේ එයාගේ අගුණම ඉස්මතු වී පේනවා අපිට. මේ මොසය මෙහෙමයි කියලා ගැටුණු හිතක ස්වභාවයක් නේ ඒක. එහෙමයි. කෙනෙක් සම්බන්ධයෙන් ගැටුණාට පස්සේ එයාගේ අගුණම පේන්න ගන්නවා මහන්ත. එයාගේ අගුණම පේනවා, එයාගේ තියෙන රොඩු ටිකම අපි පොල ගන්නවා. නමුත් ಗುಣ බොහෝ විශාල සංඛ්‍යාවක් තියෙන්නත් පුළුවන්. විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ ಗುಣ මකන්නත් ගන්නවා ඊට පස්සේ. එහෙමයි ස්වාමී. ಗುಣ මකුවේ බවට පත් වෙනවා මහත් ඊට පස්සේ. මේක හරි අනතුරක්. සමහරට මේ ගුණවත් කෙනෙක් සම්බන්ධයෙන් එක චූටි වරදර මුල් කරගෙන දේශ කරනවා. ಗುಣ ගඟක් තියෙන අපි අනිත් පැත්තේ. ඒව සිහි වෙන්නේ නැහැ, ඒව පේන්නේ නැහැ ඊට පස්සේ. ගැටුණු හිතේ ස්වභාවයක්. ගැටිච්ච කෙනාට මේ අර තියෙන අගුණමයි ඉස්මතු පේන්නේ. රොඩ්ඩමයි ඉස්මතු පේන්නේ. අපිට කියන්නේ මේ අනුන්ගේ ඇහි තියෙන මෝල් ගහ පේනවා කියලා. ඒ වගේ මේ අනුන්ගේ ඇහි තියෙන රොඩ්ඩ පේනවා, තමන්ගේ ඇහි තියෙන මෝල් ගහ පේන්නේ නැහැ කියලා. නේද? අර චූටි රොඩු කැලි ටික පවා ඉස්මතු වෙලා පේනවා ගැටුණු කෙනාට. ඉතින් සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා පංචමේ ආවසෝ ආඝාත පටිවිණය යත්ත බික්කුණෝ uppannෝ ආඝාතෝ සබ්බසෝ පටිවිණය තබ්බෝ. මහණී මේ ආඝාත පටිවිණය කියන අවස්ථනේ ආඝාත පටිවිණයන්. ඒ කියන්නේ උපන්නා වූ තරහ, වෛරය දුරු කරගන්න පස් ආකාරයක් තියෙනවා කියනවා. ආකාර පහක් දේශනා කරනවා. කෙනෙක් සම්බන්ධයෙන් අපිට
තරහක් වෛරයක් හිතේ හටගත්තම සිහි කරන්න කියලා එයාගේ ගුණ ගැන කොහොමද ඒක සඳහන් වෙනවා? එයා අපරිසුද්ධ කාය සමාචාරෝ හොති. එයාගේ කායික ක්‍රියා අපරිසුදුයි. දැන් අපිට කෙනෙක් ගැන තරහක් වෛරයක් හටගත්තම එයාගේ ක්‍රියාව ගැන සිහි කරන්න කියලා මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. එයාගේ බලද්දී එයා සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේන හැසිරෙනවා. නොයේ කාය සම්බන්ධයෙන් එයාගේ වැරදි අපිට දකින්න ලැබෙනවා. අපරිසුද්ධයි. හැබැයි පරිසුද්ධ වචී සමාරෝ හොති. එයාගේ වචන හොඳයි. බොරු කියන මිනිස්සෙක් නෙවෙයි. කේලම් කියලා කොටවන කෙනෙක් නෙවෙයි. හොඳ ප්‍රීසීලි කතා බහක් තියෙන කෙනෙක්. එතකොට මේ සාරිපුත්තන දේශනා කරන්නේ එවැනි කෙනෙක් සම්බන්ධයෙන් පුජුල වර්ග කරනවා දැන්. එහෙමයි. එවැනි කෙනෙක් සම්බන්ධයෙන් අපිට තරහක් ඇති වුණාම එයාගේ අර අඩුපාඩු ටික සිහි කරන්න එපා කියනවා. මේ මිනිස්සයා ප්‍රාණඝාතය යෙදෙන කෙනෙක්, මිනිස්සයා හොරකම් කරන කෙනෙක් කියලා අර කායික වැරදි ටිකක් තියෙනවනේ. ඒක සිහි කරන්න එපා කියනවා එයාගේ. එහෙමයි. ඇයි ඒක සිහි කරත් තව ටිකක් දේශය විශ්ෙන්න ගන්නවා. මෙයා මෙහෙමනේ කියලා දේශය විශ්ිනවනේ. ඒතුරු මේ සාරිපුත්තන දේශනා කරනවා ඒ වෙලාවට සිහි කරන්න කියලා එයාගේ පිරිසුදු වචී කර්මයක් තියෙනවනේ. එහෙමයි. මොනවා වුණත් එමස කේලම් කියන්නේ නැහනේ. මේ කේලම් කියන මිනිස්සු අතර මිනිස්සයා කේලම් කියන්නේ නැති කෙනෙක් නේ. එහෙමයි. ද්වේෂයෙන් කතා කරන මිනිස්සු අතර මිනිස්සයා එහෙම කතා කරන්නේ නැහනේ. වචනේ පවා මේ කතා බහ හරි හොඳයි නේ මෙයාගේ කියලා එයාගේ හොඳ ටික අල්ලගන්න කියනවා. එහෙමයි. ඒක දැන් ඒ අල්ලගන්න ගිය යහපත තමන්ට. තමන් හිත බේර ගන්න පුළුවන් එයා සම්බන්ධ දේශකත් නේ. අපිට පැහැදිලිද මේ හැම එකදීම අවධානය යොමු කරන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්න. එහෙමයි ස්වාමීනි මේ අපි කාර්යාලයේ නිවසේ කොතනකදී වුණත් කෙනෙක් අතින් වැරද්දක් වුණොත් ඉන්නේ එහෙම අර ගුණය කල්පනා කරන්න තියෙන ගතියට වැඩිය එයාගේ තියෙන අඩුපාඩු පොලිම මේක ගැටුණු හිතක හැටියක් එහෙම. පටු හිතක හැටි. හොඳට ඉස්මතු පේනගෙන වැරදිමයි ඊට පස්සේ. එහෙමයි. වැරදිමයි ඉස්මතු වෙන. ඉස්සේ ඇඳත් වැරදි, ඇවිද්දත් වැරදි, hina වුණත් වැරදි, කතා කරත් වැරදි, කතා කරේ නැතත් වැරදි. හිතක් ගැටුණම හැටියේ. එහෙමයි. එතකොට අන්න එකෙන් බේර ගන්න පුළුවන් දෙයක් තමයි ගුණ සිහි කරලා. අපිට සමහරට එයාගේ තියෙන අගුණයක් ඉන්නම අපිට ඒ දේශය ඇති උනේ කියන්නේ. එහෙමයි. එයාගේ අගුණයක් ඉන්න, එයාගේ වරදක් අපිට දැන් මේ හොරකම් කරන කෙනෙක් නා. එයාගේ හොරකම නිසාම අපිට තරහ ආවේ කියලා හිතට. ඒ හොරකම අපි සිහි කරොත් අපේ දේශය වැඩි වෙනවා. ඉතින් සාරිපුත්තන් දේශනා කරන එයා හොරකම් කරාට වචනේ හොඳයිනේ. කේලම් කියන්නේ නැහැ මේ මිනිස්සයා. ඒ අතින් හොඳයිනේ. එහෙම හිතන්න කියනවා. එහෙමයි. කේලම් කියන්නේ මේ මිනිස්සයා. බොරු කියලා නැහැනේ. ඒ අතින් හොඳයිනේ. දැන් මේ අපිට මෙහෙම පුළුවන් දෙන්න. හොරකමක් කළා අහුවෙලා ඇත්තද කියලා අහුවසේ ඇත්ත කිව්වා කියලා. ඔව් මම එහෙම කරා කියලා. ඒතර හොරකම සිහි කරනවට වඩා අනිවාර්යයෙන් ඇත්ත කිව්වනේ. වචන හොඳයිනේ මෙයාගේ. ප්‍රායෝගික කාරණයක් මේ. එහෙම යාගේ ගුණය අල්ලගන්න කියනවා. ඒ ගුණ සිහි කරද්දී දේශයක් ඇති නෑ මත ලේසියකට. ඒ උපක්‍රම ඒකයි මේ. මොකද ගුණ කියනවා මිනිස්සෙගේ හිතට පහන් බවක් ඇති කරනවනේ. පහන් සිතක් නැති වෙන්නේ අපිට. ගුණය සිහි කරද්දී. ඒ මිනිස්සයාගේ මේ වරද තිබ්බට මේවා කරන්නේ නෑනේ කියලා හිතුවොත් එහෙම. එහෙමයි. නේද? මොකද හොරකමක් කරන මිනිස්සු සම්බන්ධයෙන් අපිට දැන් මේ කෙනා කේලම් කියලා කොටවන මිනිස්සෙක් නෙවෙයිනේ. කොච්චර කේලම් කියන්නේ නෑ. කොච්චර බොරු කියන අය ඉන්නවද? මේවස කවදාවත් අපි රවට්ටලා නෑනේ. එහෙම හිතන්න පුළුවන්. එහෙමයි. නේද? එහෙම මේ කියන්නේ උපක්‍රමයක් මේ. ඒතර අපි ඒ කෙනාගේ තියෙන ගුණේ ගත්තම ගුණේ සිහි කරද්දී එයා සම්බන්ධයෙන් ඇතිවෙච්ච තරහ අපේ හිතෙන් දුර වෙලා යනවා. ස්වාමීනි හිත මේ බඳු ආකාරයි. ඒක තමයි වෙන්නේ. කෙනා මේ ඇත්තම කිව්ව ගින්න නිවන්න අපි මේ පිටුරු දාලා හරියන්නේ නැහනේ. එහෙමයි. මේ කියන්නේ නිවෙන දෙයක් දාන්න කියලා. එහෙයි. පිටුරු දැම්ම වගේ තමයි තව අගුණ සිහි කරොත් එහෙම. එහෙයි. ස්වාමීනි දැන් තරහින් දෙන්නෙක් බින්දිලා යන අවස්ථාවක යාළුවෝ දෙන්නෙක් හරි නැත්නම් ස්වාමියා බිරිඳ හරි බින්දිලා යන අවස්ථාවක මේ තවත් කෙනෙකුට සිහිනුවණින් ඉන්න තවත් කෙනෙකුට මේ අවවාද අනුශාසනාව මේ ධර්මයේ පිළිටලා සිදු කරන්න තියෙන අවස්ථාව දැන් උපකාර කරන්නේ නේද ඒ බින්දෙන්නේ නැතුව ඉන්න. ගුණ කියලා අපි කේලමේ කතා කරේ මන්ට කේලමේ බේරලා ඉන්න එක. එයා කවදාවත් මේ බින්දවල සතුට වෙන කෙනෙක් නෙවෙයි. කේලම් නොකියන කෙනා. කොහොමද එයා සමග්ග නන්දි සමග්ග රතු සමග ගැන සතුටු වෙනවා. ඊට පස්සේ සමග කිරීමේ ඇලි වාසය කරනවා. ඊට පස්සේ සමග කරණීය වචන තමයි කතා කරන්නේ. එහෙමයි. එතකොට දෙන්නේ තරහ වෙලා ඉන්නවා නම් තරහ වෙන්න යනවා නම් අමනාපයක් ඇති වෙලා නම් ඒතර පුළුවන් වෙනවා නේ නේ හිතන්න එපා. ඔයාලට කොච්චර උදව් කළා තියෙනවද? එයා කොච්චර හොඳ කෙනෙක්ද? වරදක් වුණා තමයි. ඒ වරදම හිතන්න එපා. එයා කොච්චර වඩ උදව් කළා තියෙනවද? කොච්චර හොඳ වැඩ තියෙනවද එයාගේ? කොච්චර එයා ඇත්තට එහෙම වෙනවනේ. කොච්චර හොඳ මිනිස්සෙක් වුණත් මහත්තයා වරදක් වෙන්න පුළුවන් නේ. ඒතර අපි මේ වරදම ගත්තොත් එහෙම රොඩු ටික පොළ ගත්තොත් වෙන්නේ තමන්ගේ හිත පිරිනවයි කියන්නේ. දන්නේමතු දේශය තමයි වැඩි වෙන්නේ ඊට පස්සේ. මෙතන කියන්නේ උපක්‍රමයක් මොකද්ද?
එයාගේ අගුණ හෙලට සිහි කරන්න යන්න එපා කියනවා. අගුණ සිහි කරන්නේ නැතුව හොඳ ටික සිහි කරන්න කියනවා. තියෙන ගුණ ටික, යහපත් දේවල් ටික. එතකොට හිතේ අර දේශ ටික ටික දුර වෙලා යනවා. එයා ගැන තියෙන වෛරය දුර වෙලා යනවා. හැබැයි සාරිපුත්තන්සේ ලස්සන උපමාවක් කියනවා ඒකට. ආයුෂ්මතුනේ හරියට මේ දොක ලේසිත් වැඩක් නෙවෙයිනේ. ඒ දැන් අගුණ තියෙන කෙනෙක්නේ අපි දැන් මේ ගුණ අපි ඇදලා ගන්න මෙයා ගැන සිහි කරන්නේ. එහෙමයි. සාරිපුත්තන්සේ දේශනා කරනවා හරියට ආයුෂ්මතුනේ මේ පාංශකූල චීවර දරන ස්වාමීන් වහන්සේලා අර අහක දාපු රෙදි කෑලි අහිඳලානේ සිවුර මහගන්නේ පාංශකූල චීවරේ මහගන්නේ. එතකොට එහෙම ස්වාමීන් වහන්සේ නමකට මේ ගමකට වඩිද්දි දකින්න කියන පරණ රෙදි කෑල්ලක් බිම වැටිලා තියෙනවා. පාරේ නිකන් පරණ රෙදි කෑල්ලක්, කිලිටි රෙදි කෑල්ලක්. ඒතර පාංශකූල දරන ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ මේ අතින් අල්ලන්න බෑනේ කිලිටි රෙදි කෑල්ල. රෙදි කෑල්ල එක පැත්තකින් කකුලෙන් පාගගෙන අනිත් පැත්තෙන් දිගාරලා අනිත් කකුලෙන් දිගාරිනවා කියනවා. එහෙමයි. එක පැත්තකින් පාගෙන කකුලේ අනිත් කකුලෙන් දිගාරිනවා අරක. පාදලා බලනවලු හොඳ රෙදි කෑල්ලක් තියෙනවද කියලා ගන්න. විසි කරපු රෙදි කෑල්ලක් නේ. දිරලාද, කිලිටු වෙලාද, ඉරිලාද කියලා මේ පාදලා බලලා මේ හොඳ රෙදි කෑල්ල අරගෙන යනවනේ. අන්න ඒ වගේ පාදලා බලන්න කියන මෙයාගේ තියෙන ගුණ මොනවාද කියලා. බැලු බැලුමට කිලිටු රෙදි කෑල්ලක් නේ. මොකද මෙයාගේ අපරිසුද්ධ කාය සමාචාර මේ කයින් කරන ක්‍රියා ඇත්තට හොඳ නෑ මෙයා. අපරිසුද්ධයි. එතකොට දැන් අර වැටලා තිබ්බ අපරිසුදු රෙදි කෑල්ලක් වගේ. නමුත් අර ස්වාමීන් වහන්සේලා අවශ්‍ය රෙදි කෑල්ල ගන්නවනේ හොඳට තියෙන කෑල්ල. එහෙමයි ස්වාමීනි. අවශ්‍ය ටික. ඒ විදිහට මෙයාගේ ಗುಣ ඊළඟට සිහි කරන්න කියන ලස්සන උපමාවක් මේක. ලේසි නෑ කියන අමාරු වැඩේ. මොකද මේ හොඳ ලස්සන රෙදි කෑල්ලක් නෙවෙයිනේ මේක. තියෙන කිලිට රෙදි කෑල්ලකින් ගන්න පුළුවන් ටික තමයි ගන්නෙ. තමන්ට අවශ්‍ය ටික. මේ වගේ මේ අපරිසුද්ධ කාය සමාචාර, කයින් අපරිසුදු වැරදි කරන කෙනා සම්බන්ධයෙන් ඒක සිහි කරන්නේ නැතුව එයාගේ තියෙනනේ වචනේ ගුණයක්. අන්න ඒ ටික සිහි කරලා හිත බේර ගන්න කියන. ඔය වෙනම කරන්නේ නෙමෙයි. තමන්ගේ හිත බේර ගන්න. ඊළඟ සාරිපුත්තන දේශනා කරනවා කෙනෙක් ඉන්නවා අපරිසුද්ධ වචී සමාචාර හොති. එයාගේ වචනේ හරි අපරිසුද්ධයි. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. වචනේ එච්චර ලස්සන නෑ මෙයාගේ. නමුත් පරිසුද්ධ කාය සමාචාර හොති. කායික ක්‍රියා පිරිසුදුයි. ප්‍රාණඝාතය දෙන කෙනෙක් නෙවෙයි. හොරකම් කරන කෙනෙක් නෙවෙයි. වැරදි කාමසේන වේදෙන කෙනෙක් නෙවෙයි. ඒතර මේ කායික ක්‍රියා පිරිසුදුයි. එතකොට අපිට එහෙම කෙනෙක් සම්බන්ධ දේශයක් ඇති වෙන්න පුළුවන් කියනවා. ඒතර දැන් මේ හරි ලස්සන විග්‍රහයක් අපිට දේශය ඇති වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ චරිත ලක්ෂණ ටික බෙදනවා මේ දැන්. එහෙමයි ස්වාමී. ඒ චරිත ලක්ෂණ මේ මූලික පදනම් කරගන්න මොනවාද? කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා. එහෙමයි. ඒවා පදනම් කරගෙන පුදුලි වර කරගන්නවා. පළවෙනි කෙනාගේ වචනේ ඉච්චර හොඳ නැහැ. වචනේ වැරදි කරන කෙනෙක්. එහෙමයි. හැබැයි කායික ක්‍රියා පිරිසුදුයි. ඔන්න එයා සම්බන්ධයෙන් දේශනා කළා. දෙවෙනි කෙනා ගැන කියනවා අපිරිසුදු වචී සමාචාරවති. මෙයාගේ වචනේ ඉච්චර හොඳ නැහැ. කියන්නේ බොරු කියන මිනිස්සෙක්. එහෙමයි. කේලම් කියන මිනිස්සෙක්, පරුස වචන කියන කෙනෙක්. හැබැයි පරිසුද්ධ කාය සමාචාරවති. එයාගේ කායික ක්‍රියා පිරිසුදුයි. මෙයා බොරු කිව්වට, කේලම් කිව්වට, පරුස වචන කිව්වට සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. ඊට පස්සේ වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ. සාරිපුත්තන දේශනා කරන එහෙම කෙනෙක් සම්බන්ධයෙන් දේශයක් ඇති වුණොත්, ඒතර අපිට කෙනෙක් සම්බන්ධයෙන් ගැටීමක් ඇති වුණොත්, තරහක් වෛරයක් ඇති වුණොත් අපි යාගෙන පොඩි ඇනලයිස් එකක් කරන්න ඕන. එහෙමයි. මෙයාගේ මොනවාද තියෙන ගුණ, මොනවාද තියෙන අගුණ. දැනගෙන අගුණ ටික සිහි කරන්න හොඳ නැහැ වෙලාවට. මේ ඇත්තටම කියන්නේ මේ දේශ ගින්න, වෛර ගින්න නිවන විදියක් මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. එයාගේ අපි ලිස්ට් එක ගන්න ඕනේ එයාගේ මොනවද තියෙන හොඳ, මොනවද නරක. අරගෙන නරක ටික සිහි කරන්න හොඳ නැහැ වෙලාවට. නරක සිහි කරොත් අපි හිතේ දේශය වැඩි වෙනවා. එහෙමයි. වෛර වැඩි වෙනවා තව ටික. ඒතර කියන්නේ ටික අරගෙන සිහි කරන්න කියනවා. ඒක හොඳ ලක්ෂණ ටික. මෙයා මේ වගේ වැරදි කරාට මෙහෙම කෙනෙක් නේ. මෙහෙම කෙනෙක් මේ දෙවෙනි කෙනා ගැන කියනවා. එයාගේ වචනේ අපිරිසුදු වුණාට අනේ මේ මොහොතේ ප්‍රාණඝාතය දෙන්නේ නැහනේ. මිනිස්සු කවදාවත් හොරකමක් කරන කෙනෙක් නෙවෙයිනේ. වංචාවක් කරන මිනිස්සෙක් නෙවෙයිනේ. මේ මිනිස්සු කවදාවත් වැරදි කාමසේවන හැසිරෙච්ච කෙනෙක් නෙවෙයිනේ. ඒ අතින් හොඳයිනේ මේ මිනිස්සු කියලා හිතන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ අතින් මේ මිනිස්සු කොච්චර හොඳ කෙනෙක්ද? අර හොඳ ටික සිහි කරන්න කියනවා. එතකොට අර උපන්නා වූ ඒ තරහ වෛරය නැතිලා යනවා කියලා හිතේ. ස්වාමීනි මේ පරිද්දෙන් හිතේ හැසිරීම ගැන දැන ගැනීම හරි ලාභයක්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සූත්‍රයේසන මේ වැදගත්කම වටිනාකම මෙතකයි කියන්න බෑ ධර්මයේ හැසිරෙන කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. හිත ජය ගන්න වීරිය කරන කෙනෙකුට කොච්චර වටිනවද මේ දේශනාව. එහෙමයි. යම් කෙනෙකුට දැන් දේශයෙන් හිත ජය ගන්න මහන්සියක් ගන්න ඕන. මේක ඇත්තටම ලොකු මහන්සියක් ගන්න වෙයි මහත්තයා. සුළු එකක් නෙවෙයි මේ. එහෙමයි. අපිට විභාගයක් පාඩම් කරලා පාස් වෙන එක ලේසියි මහත්තයා. මේ වගේ දෙයක් ජය ගන්නවා කියන එක හරි අමාරුයි. ඊටාම දුෂ්කරයි. දුනා දේශනා කරනවා යෝ සහස්සං සහස්සේන සංගාමී මානුෂී ජිනේ.
යුද්ධ දහස් ගණන් යුද්ධ කරලා දහස් ගණන් සෙනඟ පරද්දවලා ලෝකෙම ජය ගත්තා. ඒක යෝ සහස්සන් සහස්සේන සංගාමේ මානුෂේ ජිනේ ඒකංච දෙයි අත්තාන සවේ සංගාම යුත්තමෝ. යම් කෙනෙක් තමාව ජයගත්තොත් ඒ සංග්‍රාම ඒ යුද්ධේ ජය ගැනීම කියන ශ්‍රේෂ්ඨම ජය ගැනීම. එහෙමයි. යුද්ධ දහස් ගණන් කළ ලෝකෙම අල්ලගන්න එක ලේසි. ඒක ලේසි වැඩක් කියනවා. තමන්ව ජය ගන්න කියන එක. ඒකයි. යුද්ධයක් කළා මිනිස්සු දහස් ගණන් මරලා ජය ගන්න එක ලේසි. මේ ද්වේෂය ජය ගන්නවා කියන එක අමාරුයි. ස්වාමීනි එතකොට අපි දැන් කෙනෙක්ගේ මේ දුෂ්චරිතයම හොයනවා නම් අගුණයම හොයනවා නම් මේ පිරිසකගේ කණ්ඩායමකේ අඩුමතරමේ නායකයින්ගේ ආදි වශයෙන් මේ අපි නිතර මේ අඳුරම හොයන්නේ නැතුව ගුණය ගැන මේ හොයන්න ගත්තොත් ඉන්නේ එහෙම සමාජයක් විදිහට. ඔව් මත. ඒකට අපිට දැනගන්න ඕන කවුරු අපිට නිතර තව කෙනෙක් ගැන දොස්ම කියනවා. ඒ පටු හිතක් තියෙන අපි කොහොම සැලකිල්ලෙන් ඇසුරු කළ යුතු කෙනෙක්. මොකද අපේ හිත පව ඊට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. දැන් ඇතැම්ම ඉන්නව අගුණමයි කතා කරන්නේ. අගුණමයි කතා කරන්නේ. ඔච්චර ගුණවන්ත කෙනෙක් වුණත් එයාගේ අගුණ තමයි කතා කරන්නේ. කාගෙත් වැරදි තියෙනවනේ මහත්තයා. කාගෙත් අඩුපාඩු තියෙනවා. ඒතර ඒව පොළ ඒවම ගන්න ගියොත් එහෙම අපේ හිත පිරෙනවා. ඒතර එහෙම කියන අය ඉන්නවා. හරි පරිස්සම් වෙන්න ඕනේ අපි. හම්මුණොත් කියන්නේ වෙන කෙනෙක්ගේ අගුණයක්මයි. අගුණයක්මයි කියන්නේ. ඒතර ඒ වගේ ඇසුරු කරලා අනිත් අයත් පිරෙන්න පුළුවන්. අර රතු එළිය පේනා වගේ හරි ඉක්මනට පේනවා වගේ ඕනේ. අගුණෙම ඉක්මනට පේන. ඒතරේ පටු හිතක හැටි නේ. එහෙමයි ස්වාමී. පටු හිතක් තියෙන්නේ අසත්පුරුෂ හිතක් ඇත්තටම තියෙන්නේ. ඒක ගුණ පේන්නේ නැහැ කියලා කියන්නේ යා කොච්චර අසත්පුරුෂයිද. එහෙමයි. ඉතින් සමහර අය ඉන්නව මහත්තයා මේ උදව් අරගෙන කාලයක් තිස්සේ. ඒක චුට්ටි වර්ධුනාට පස්සේ අර සියල්ල අමතක කරලා දානවනේ. එහෙමයි. ගුණ මකෝ කියලා කියන්නේ. එහෙමයි. ස්වාමීනි දැන් නමුත් අපිට ශාසනය මේ ලැබෙන ඉඩ වචනය අපිරිසුදු නම් ක්‍රියාව පිරිසුදුයිද මේ කායික ක්‍රියාව පිරිසුදුයිද කියලා බලලා ගුණය බලලා අන්න ගුණය සිහි කරන්න. එහෙමයි. ඒකට ඒකේ අපිට ලැබෙන ආනිසංසය තමයි මේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්න පුළුවන්. සාරිපුත්‍රයන්ස් ලස්සන උපමාවක් කියනවා. ඒක හරියට මේ දීසෙල් පිරලා තියෙන වලක් ගාවට පිපාසයෙන් මිනිස්සෙක් එනවා කියනවා. ගමන් විඩාවෙන් පිපාසයෙන් එනවා කියන මිනිස්සෙක් වතුර ලක් හම්බෙන වතුර වල දීසෙල් ගොඩයි. මුත් දැන් පිපාසෙ තියෙනවනේ මෙයාට වතුර අවශ්‍යතාවය. මෙයා මොකද කරන්නේ? හිමීට පොකුණ ළඟට ගිහිල්ලා අත් දෙකෙන් කලඹන්නේ නැතුව කලත් ගන්න නැතුව අතට හිමින් සැරේ දීසෙල් ටික දෙපැත්තට අයින් කරලා පැන් ටිකක් බොනවා කියනවා. එහෙම. අන්න ඒ වගේ අරගේ දොස් ටික හිමීට පැත්තකට අයින් කරලා තියෙන අර මෙයාගේ තියෙනවනේ මේ පරිසුද්ධ කාය සමාචාරයක් පිරිසුදු. බව කායික අන්න ඒ ටික සිහි කරන්න කියනවා. දීසෙල් ටික අයින් කරලා වතුර ටික බොනවා වගේ. එහෙමයි. අසන උපමාව ඒක. ඒකට යම් කිසි වීරයක් ගන්න ඕන එකට. ඒක ආයසයක් ගන්න ඕනේ. මොකද අපිට නැත්නම් අගුණමනේ පේන්න ගන්න. ඊළඟ දහයට පුදුම දෙයක් කියන මහත්තයා අර කතා කර කොච්චර ಗುಣ තිබ්බත් අගුණ තමයි මට ඉස්මතු වෙන්නේ. එහෙමයි. එහෙනම් සුචි ගඳ කියන එක හරි ඉක්මනට දැනෙන ඕනේ තැනකට. එහෙයි. ප්‍රතිරණන්ටක් ගාලා ඒ වගේ තමයි අගුණේටක් ගාලා ඉස්මතු වෙන අපේ හිත බේර ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. කොච්චර ගුණවන්තයෙක් වුණත් පූර්ති වරදක් වුණත් ඒක ඉස්මතු වෙලා පේන්න ගන්නවා. ඒකම සමහර මිනිස්සු ඉස්මතු කර කතා කරනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ චූටි දේ මුල් කරගෙන අපේ හිතේ දේශයක් ඇති නොකරගෙන ඉන්න. ස්වාමීනි ඒක කෙතරම් වූ දක්ෂකමක් වෙන්න ඕනද? දැන් අගුණය ප්‍රකට කරනකොට බහුල කොට කියවනකොට මෙහෙම වුණත් මෙයාගේ මෙම ගුණයක් තිබ්බානේ කියලා අපේ හිතට සිහිය කැඳවන්න. ඒක මේ කුමන වටිනාකමක්ද ස්වාමීනි? මොනතරම් උත්සාහයක්ද? මොනතරම් උත්සාහයක්ද? ඇත්තටම මේ කුසල් දහම් වලට කරන යුද්ධයක් නේද? එහෙමයි ස්වාමී. මේක ඇත්ත සුළු දෙයක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ දේවල් මේවා. මේවා තමයි ශ්‍රේෂ්ඨ දේවල්. මේවා තමයි නියම දමනය කියලා කියන්නේ. මේක තමයි නියම අකුසල යුද්ධය කියලා කියන්නේ. නේද? කියන අකුසලක යුද්ධ කරනවා කියන්නේ. මොකද දැන් මේ ඕනනම් Tamanට පුළුවන් සාමාන්‍ය ධර්මයක සිහි කරලා ඉන්න. දැන් මේ බලන්නේ අපිට අගුණයක් පෙනෙද්දී යාගේ ද්වේෂයක් ඇති වෙලා තියෙද්දිත් අපි යාගේ ගුණ මිස්මතු කර ගන්නවා. ගුණම සිහි කරනවා. ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක්. ගුණ සිහි කරද්දී හිත සංසිඳිනවා. එහෙමයි. ඒ හැටිනේ. බලන්න අපිට කෙනෙක් ගැන දෝෂයක් කරනවා අපේ හිතත් කිලිටලා යනවනේ. කාගේ ගුණයක් අහද්දී සතුටුයිනේ. එහෙමයි. ඡා කොච්චර දෙයක්ද කියලා. ඒ වගේ අපිට මේ ගුණ ඉස්මතු කර කල්පනා කරොත් අපේ හිතට ලොකු සහනයක් ඒක. ඉක්මනට අර වෛර ක්‍රෝධේ නැතිලා යනවා අපේ හිතෙන්. ස්වාමීනි මේ බඳු උදාාර සම්බුද්ධ ශාසනය තමයි අපට දායාද වෙලා තියෙන්නේ. බලන්න ප්‍රායෝගික ධර්මයන් මහත්තයා. නේද? ඒවා මේවනේ අපි කරන්න ඕනේ. එහෙමයි. නේද? මේවා තමයි ධර්මයේ සිරනවා කියලා කියන්නේ ඇත්තටම. මේක තමයි යුද්ධය. මේක තමයි කෙලෙස් යුද්ධය. මේක තමයි මහත්ඵල. අපි දැන් කතා කරන්නේ මෙත්සිතේ තියෙන මේ ආනිසංස කොච්චරද කියලා. දැන් මෙයා මේ මෙත්සිත නැති කරගන්න බලන්නේ මේ. වෛරය ඇතැරලා තරහ ඇතැරලා මේවා තමයි අමාරු කරන්නේ. මේවා තමයි කුසල් දහම් වඩනවා කියලා කියන්නේ. එහෙමයි.
ස්වාමිනේ මේ සූත්‍ර දේශනාවේ තවත් අවවාද තියෙනවා. මත ඊළඟට දෙන්නෙක් අවසන් කරා. තුන්වෙනි කෙනා ගැන සාරිපුත්තන දේශනා කරනවා අපරිසුද්ධ කාය සමාචාරෝ හොති. කායික ක්‍රියා අපරිසුදුයි. හොරකම් කරනවා, සත්තු මරනවා, වැරදි කාම සිවුන යෙදෙනවා. අපරිසුද්ධ වචී සමාචාරෝ හොති. එයාගේ වචනේත් අපරිසුදුයි. වචනුන් දවසේ කේලම් කියන කෙනෙක්. බොරු කියලා අහුවෙලා තියෙනවා. එහෙමයි. පරිස වචනක් කියනවා. හැබැයි මෙයා ලබතිච කාලේන කාලං චේතසෝ විවරං චේතසු උපසාදං. මේ කලින් කලට මේ බණ භාවනා කරන බවක් තියෙනවා. දැන් මෙයාගේ එහිමක් ලක්ෂණයක් දැකලා තියෙනවා. ප්‍රායෝගික සිද්ධිනේ මේවා. එහෙමයි. එතකොට මෙයාට සාමාන්‍ය බණ භාවනාවට යොමු වෙන බවක් අපිට දකින්න ලැබෙනවා. භාවනා කරන්න යනවා, ඒකට භාවනා කරනවා පේනවා. එතකොට දෙමගේ කියන්නේ මානසිකව මෙයා යම් කිසි කුසල් දහමක නියැලෙනවා. ඒකට පේන්න තියෙනවා නම් සාරිපුත්තනස් කියන ඒලාවට එනවා. එයාගේ අර කායික ක්‍රියා ඒව අතහැරලා දාන්න කියනවා. එහෙම සීකරන්න එපා කියනවා. ඒ දැන් අපිට මෙයාගෙන දේශයක් ඇති වෙලා තියෙන දැන්. ගැටීමක් හිතට ඇවිල්ලා. ඒතර එයාගේ වාචික ක්‍රියා මතක් කරන්න යන්න එපා කියනවා. බොරු කිව්වා, කේලම් කිව්වා හිතන්න එපා කියනවා. මොකද මහත් ඒක තමයි පටිඝ නිමිත්ත එතකොට. එහෙමයි. ඒව සිහි කරොත් නූපන් දේශය උපදිනවා කියනවා, උපන් දේශය වැඩි වෙනවා කියනවා. ස්වාමිනේ පටිඝ නිමිත්ත බැහැර කරන එක දෙක. ඔව් දැන් මේ කියන්නේ මේ පටිඝ නිමිත්ත අපි අතහැරලා දාන්න කියනවා. එහෙමයි ස්වාමී. මොකද ඒවා සිහි වෙන්න ගත්තොත් අපි හිතායේ බේර ගන්න බෑ අපිට. ඒ හැටිනේ මේ බලන්න අපිට දැන් කවුරු අපිට එක වරදක් කරාට පස්සේ යාගේ අගුණම මතක් වුණොත් හරි අමාරුනේ හිත ජය ගන්න. එහෙමයි. හැබැයි ගුණයක් අල්ලගත්ත. එයාගේ අපි ඒකම සිහි කරද්දී අර හිතේ ස්වභාවය නැති වෙලා යනවා. එහෙමයි. මේක හරි ප්‍රායෝගික ක්‍රමයක්. සාරිපුත්තන දේශනා කරනවා එයාගේ මේ ගුණ මොකක්ද යන්නේ නැහැ කමන්නේ කාලෙන් කාලට යා බණ භාවනාවකට හරි යොමු වෙනවනේ. ටිකක් කරේ පැත්තේ වෙනවා කියලා හිතින් මෙයා යම් කිසි වීරයක් කරන්න කෙනෙක් කුසලයකට. එහෙමයි. අන්න ඒක සිහි කරන්න කියනවා. එයාගේ කායික ක්‍රියා අතහැරලා දාන්න කියනවා. ඒව සිහි කරන්න එපා කියනවා. එයාගේ වාචික එයාගේ වචනේ ගැන සිහි කරන්න එපා කියනවා. ඇයි ඒ? ඒව සිහි කරොත් අපේ දේශය වැඩි වෙනවා. වෛර වැඩි වෙනවා. ඉතින් සාරිපුත්තන දේශනා කරනවා මේක හරි අමාරු වැඩයි. දැන් උපමා කිව්වනේ. ඇයි දැන් මෙයාගේ කායික ක්‍රියාත් හොඳ නැහැ. වාචික ක්‍රියාත් හොඳ නැහැ. එහෙමයි. පේන්න ලැබෙනවා කාලෙන් කාලට මෙයා මේ බණ භාවනාවට යොමු වෙන බව. එතකොට සාරිපුත්තන දේශනා කරන එක හරියට මේ වගේ කියනවා. පිපාසයෙන් ඉන්න මිනිසෙකුට ගමන් විඩාවෙන් පිපාසයෙන් ඉන්න මිනිසෙකුට වතුර හොයාගෙන යනවා. මෙයාට දකින්න ලැබෙන කෙනා හරි පිපාසෙන් දැන් වතුර නැහැ හොයාගන්න. අර හරක් මඩගොඩ කඩේ තිබ්බට පස්සේ කුර සටහනක් හිටිනවනේ චූටි වලක් මහත්තයා. එහෙමයි. කුරේ ගානට පොඩි වලක් හිටිනවනේ. මෙයාට දකින්න ලැබෙනවා කියන්නේ කුර එකකින් හැදිච්ච වලක වතුර ඩිංගක් තියෙනවා. දැන් මේ පිපාසය නිසා අධික පිපාසයක් මෙයාට දැන් වතුර ටික බොන්න ඕනේ. එකපාර අත දාලා ගන්න බෑනේ බොර වෙනවනේ. සාරිපුත්තනන්ස කියනවා ඒලාට මෙයා බොහොම පරිස්සමට ධනෙස් දෙක බිම තියලා අත් දෙකත් බිම තියලා අර සතෙක් වතුර බොනවා වගේ අර ගොංකුරේ වලේ තියෙන වතුර චුට්ට කට තියලා බොනවා කියලා. ඒ චුට්ටින්ද කට තියලා නෙබොන්නේ මෙයාට. ඒ වගේ පරිස්සමට මෙයාගේ අගුණ සිහි කරන්නේ නැතුව තියෙන ගුණේ විතරයි සිහි කරගන්න කියනවා. එහෙමයි. ඒතර බලන්න මේ ලොකු යුද්ධයක් කරන්න එනවා මේකට. හැබැයි කරන්නේ මොකටවත් නෙමෙයි තමන්ගේ හිත ආරක්ෂා කරගන්න. ඒ තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීම නිසා මහත්තයා ලෝකෙ අනිත් අයට තේ යහපත සිද්ධ වෙනවා. ඒ දැන් මෙයාගෙන ගැටිලා තරහ ඇති කරන වෛර ඇති කරන ඊට පස්සේ වෙන දේවල් අපි පුනා වෙයිද දන්නේ නැහැනේ. එහෙමයි. නේද? පවුලයට මොන ප්‍රශ්නෙයිද දන්නේ නැහැ. අපිට තමන්ට මොන ප්‍රශ්නෙයිද දන්නේ නැහැ. දේශපාලනය කරන්න බැරි වුණොත්. එහෙමයි. දැන් මේ වගේ ගුණය සිහි කරලා පාලනය වුණොත් මේ ජීවිතේම අනිසංස දකින්න ලැබෙනවනේ. එහෙමයි. නේද? මේ ජීවිතේදීම ඒ වෙලාවෙම අපට අනිසංස දකින්න ලැබෙනවා. අඩුවනේ හිතට එන පහසු අගුණය සිහි කර පැසවස ඉන්නට වඩා ගුණය සිහි කරන එක හරි පහසුවක් හිතට. ස්වාමිනේ ප්‍රායෝගික කාරණාවක් ගැන අදහසක් විමස ගන්න හිතෙන. දැන් අපි කණ්ඩායම් නායකයෙක් හරි ප්‍රධානියෙක් විදියට හරි ගුරුවරයෙක් හරි ඒ සියලු මේ අවස්ථාවන් වල මේ වැරදි කරපු කෙනෙක්ව හම්බුනාට පස්සේදී ගොඩක් වෙලාවට අපව මේ වැරදිම අපව සිහිපත් කරලා ඒවා සමාජයට ඇහෙන්නත් කියනවා. ඔයා මෙච්චර වැරදි කරා දැන් අවස්ථා කීයක්ද කියලා. ස්වාමිනේ දැන් මෙතන මතුවෙන ආකාරයට ගුණයකුත් මතු කරලා කොච්චර හොඳ දේවල් කරාද ඇයි මේ වෙනස් වීම ආදි වශයෙන් එහෙම එළඹෙන්න තියෙන්නේ. සාර්ථක ක්‍රමෙන් මහත්තයනේ අපි අර කතා කරවක මත ළමයි සම්බන්ධයෙන් නේ ගෙදර අම්මා තාත්තාගේ ළමයිට බයින් එක සම්බන්ධයෙන්. එහෙමයි. එතකොට මේ හරියට දකින්න ලැබෙනවනේ දොස් ළමයිගේ වැරදීම අල්ලගෙන කෑග ගහ ඉන්නවා මිසක ගුණයක් කියන්නේ. එහෙමයි. ඒතර මමත් බැලුවා චූටි ළමයි ආදරයට කැමතිනේ. ඕනම කෙනෙක් කැමතිනේ. ඕනම කෙනෙක් කැමති තමන්ගේ හැන වර්ණාවක් කරනවට. චූටි ළමයිට මේ ඔය කියපු විදිහට ඔයා මෙච්චර හොඳ කරනවා මෙච්චර දේවල් කරනවා කොච්චර හොඳ දරුවෙක්ද
එහෙම දරුවෙක් මෙහෙම කරන එක ගැලපෙන්නේ නැහැ. අපරාධය මෙහෙම දැක් කරොත්. එහෙමයි සාම. එහෙම කියද්දී හරි හොඳ හිතට යනවා. එහෙයි. ඇත්තටම අපි වරද පෙන්වා දෙනවා වගේම නිවැරදි කියන වර්ණනා ගන්නත් අපිට පුළුවන් වෙනවා. එහෙමයි. නේද? ඇත්තට සාර්ථක ක්‍රමයක් ඒ. එහෙයි. මේක තමන්ගේ හිතටත් ඒක සහනයක්. ආගෙන ඉන්න කෙනාට හරි සහනයක් නේ. එහෙමයි සාම. ඒ නිසි වටිනාකම දෙන්න ඕන තියෙන ගුණවලට. එහෙමයි. ඇත්තටම මේක හරි සාර්ථක ක්‍රමයක්. අපිට දැන් දරුවෙක් ඇතින් වරදක් වුණත් අපි සීක්‍රතෙම කමන්නේ පුතා මේ වෙලාවේ වරද කරාට දුව මේ වෙලාවේ වරද කරාට මෙයා කොච්චර හොඳ කෙනෙක්ද අපි හිත බේරිලානේ ඊට පස්සේ අර වරදට නිසි විසඳුමක් අපිට දෙන්න පුළුවන් අපි කර වරද දැක්ක ගමන් අපි දේශය ඇති කරගත්තොත් එහෙම අපිත් දේශය ඇති කරගෙන අපි කෑ ගන්න ළමයෙක් පිළිගන්නෙත් නෑ ළමයටත් ඒක වදයක් ඒ ගොඩක් විට අම්මලා හැම වෙලාවම බයිනවා සමහරට දරුවන්ට ගෙදර එපා වෙනවා ඊට පස්සේ එහෙමයි ඊට පස්සේ වැරදි වැඩවලට යොමු වෙනවා තමන්ගේ පවුලේ විශ්වාස කරන්නේ පිටායි විශ්වාස කරනවා පවුලේ වැදගත් වෙන්නේ පිටායි වැදගත් වෙනවා අන්න ඒ දෝෂ පටන් ගන්න ගෙදරින් එතකොට එහෙම නැතු දරුවට ගෙදර ප්‍රීසිලි තැනක් කරන්න ඕනේ මම ගේ චූටි ළමයි සම්බන්ධ විශේෂයෙන් අම්මා තාත්තා ළමයිගේ තියෙන ಗುಣ ඒ යම් ගුණයක් තියෙනවා හොඳ දෙයක් තියෙන ඒක නිසි වටිනාකම දෙන්න ඕනේ ඒක න ආදරයක් තමයි පෙන්වන්න ඕනේ ළමයිට එහෙම පෙන්නලා වරද පෙන්වනවා දීපු සාර්ථකයි ක්‍රමයි එහෙමයි ස්වාමීනි එතකොට මහත්තයා දැන් සාරිපුත්තන දේශනා කරන ඊළඟට දැන් ඔන්න කෙනෙක් හිටියා කායික ක්‍රියා පිරිසුදුයි වචනේ පිරිසුදුයි. තව කෙනෙක් හිටියා වාචික ක්‍රියා පිරිසුදුයි කායික ක්‍රියා පිරිසුදුයි. තුන්වෙනි කෙනා හිටියා දෙකම අපිරිසුදුයි. කායික ක්‍රියාත් අපිරිසුදුයි වාචික ක්‍රියා අපිරිසුදුයි. හැබැයි ආ කාලෙන් කාලට බණ බණක් යොමු වෙනවා. ඊට පස්සේ හතරවෙනි කෙනා සාරිපුත්තන දේශනා කරනවා එයා අපිරිසුද්ධ කාය සමාචාරෝ හොති. කායික ක්‍රියා එයාගේ අපිරිසුදුයි. ඊට පස්සේ වාචික ක්‍රියා අපිරිසුදුයි. ඒ කියන්නේ මෙයාගේ සීලයක් කොටෙම නෑ මෙයාගේ දැනගන්න. හැබැයි නච ලාභති කාලෙන් කාලං චේතසෝ විවරං චේතසෝ ප්‍රසාදං. මෙයා කාලෙන් කාලට බණ භාවනාවක් කරන බවක්වත් දකින්න ලැබෙන්නේ නෑ. දැන් මේ මිනිසයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි මේ කියන විදිහ. එහෙමයි ස්වාමීනි. එයාගේ කායික හොරකම් කරනවා, සත්තු මරනවා, වැල්ගාමසෙන් නෙදිනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. හිත පිරිසුදු කරන වැඩක්ම කරන්නේ නෑ මොකක්වත්. එහෙමයි. දැන් මෙවැනි කෙනෙක් සම්බන්ධයෙන් දේශය ඇති වුණොත් සාරිපුත්තන ගන්න ගුණයක් නෑ මහත්තයා දැන්. තේරෙනවද? එහෙමයි. එයාගේ කායික ක්‍රියා ගන්න දෙයක්වත් නෑ, වචන ඉගෙන ගන්න දෙයක්වත් නෑ, මානසිකව අපිට එයාගේ ගන්න ගුණයක්වත් නෑ දැන් මේ. සාරිපුත්තන දේශනා කරන එහෙම වුණාම එහෙම කෙනෙක් සම්බන්ධයෙන් දේශයක් ඇති වුණත්, වෛරයක් ඇති වුණත් අපි අපේ හිත බේර ගන්න ඕන කියනවා. එහෙමයි. ඒක ප්‍රහාණය කර ගන්න ඕන කියනවා. කොහොමද? උපමාවක් දේශනා කරනවා. දීර්ඝ ගමනකට නීලිච්ච මිනිසෙක් මේ කාන්තාරයක් මැද කියන්නකෝ දුර ගමනක් යන්න ගිහිල්ලා මෙයා දැන් ලෙඩ වෙලා හොඳටම ගිලන් වෙලා මෙයාට කන්නත් නෑ හරියට බෙහෙතක් හේතක් හරියට ඇත්තෙත් නෑ මෙයාව බලාගෙන මෙයාට එක්කගෙන යන්න උපස්ථාන කරන්න උදව් කරන්න කෙනෙක් ඇත්තෙත් නෑ දැන් කෙනෙක් හොඳට මග අසරණලා ඉන්නවා ඉතින් අපි දැන් කාලෙම හිතා ගන්නම දුර පයින් ගමන් යනවනේ මිනිස්සු එහෙමයි වනාන්තර මැදින් කාන්තාර මැදින් ගමන් යන්නේ සාරිපුත්තන දේශනා කරන දුර ගමනකට පිළිපන් මිනිසෙක් මගදී ලෙඩ වෙලා මහත්තයා දැන්. කන්න ඇත්තේ නැහැ, බොන්න ඇත්තේ නැහැ, බෙහෙතක් හිතක් දෙන්නෙත් නැහැ කවුරුත්. උදව්වට කෙනෙකුත් නැහැ. දැන් මේ කතාව කියද්දිම අපිට අනේ පව් කියලා හිතන නේ මිනිසයා. එහෙමයි සාම. නේද? එතන පව්නේ. අසරණෙල සාරිපුත්තන කියන යාද ගෙදර පැත්තට එන්න හැදුවත් ආයේ එහෙටත් දොරයි. ඉස්සරහට ගියත් දොරයි. මගදී තමයි දැන් මෙයා මේකට මුණ පාලා තියෙන්නේ. ගිලන් වෙලා දැන් ලෙඩ වෙලා කන්න දෙන්නේ නැහැ. මොකුත් හරියට බෙහෙතක් හිතක් නැහැ. අසරණ මිනිස්සෙක් නේ මහත්තයා. එහෙමයි. අපිට අතන එහෙම හිතද්දිම අනුකම්පාවක් ඇති වෙනවනේ. සාරිපුත්තනන්ස කියන අන්නේ වගේ මේ මිනිස්සෙක්ගෙන අනුකම්පා කරන්න කියනවා. ඒ මිනිස්සයාගේ කායික ක්‍රියාත් හොඳ නැහැ. වාචික ක්‍රියාත් හොඳ නැහැ. මානසිකවත් හොඳ නැහැ යාගේ. එහෙමයි. සිද්දොරම එයාගේ අසංවරයි. ඇත්තටම කිව්වොත් හරි පාපී කෙනෙක්. ඒ නිසා එයාගෙන අනුකම්පා කරන්න කියනවා. මග අසරණලා ගිලන්නේලා කන්න බොන්න නැතුව මිනිස්සු අසරණලා ඉන්නා වගේ එයා දැන් සසර අසරණ වෙලා ඉන්නේ. ඒ ගැන එයාගෙන අනුකම්පාවක් ඇති කරගන්න කියනවා. කොහොමද කියනවා මෙයා අනේ කාය සුචරිතය අතහැරලා ඔය කායික වැරදි කරන එක අතහැරලා අනේ මෙයා කයින් හොඳ දෙයක් කරනවා නම් එහෙම හිතන්න කියනවා. එහෙමයි. අනේ මිනිස්සයා බොරු කේලම් වචන කියන්නේ නැතුව අනේ වචනින් පිරිසුදුලා ඉන්නවා නම් බේරුණොත් ඔය මිනිස්සයා අනේ මිනිස්සයා මානසික හිතින් අකුසල් කරගන්න නැතුව අනේ ටිකක් හරි සංවර වෙනවා නම් අඩුමාන හිතන්න කියනවා අනේ මේ මිනිස්සයා මලාට පස්සේ නිරේ යන්නේ නැත්තම් එහෙමයි. අනේ මිනිස්සයා ප්‍රේත ලෝකෙට යන්නේ නැත්තම් තිරිසන් ලෝකෙට යන්නේ නැත්තම් අනේ කොච්චර දෙයක්ද කියලා අනුකම්පාවක් උපද ගන්න කියනවා. එහෙමයි. ඒ අනුකම්පාව උපදව ගැනීම නිසා එයාගේ නැතිච්ච දේශේ නැතිලා යනවා. එහෙමයි.
බලන්න ලස්සන ක්‍රමයක්. එහෙමයි. ඒ දැන් අති දුෂ්කර අවස්ථාවක්. මොකද මෙයා දැන් මේ කායිකව අපිට ගන්න ගුණයකුත් නැහැ. වාචිකව ගන්න ගුණයකුත් නැහැ. මානසිකව ගන්න ගුණයකුත් නැහැ. මෙයාගේ ගුණ ඉතා අල්ප මිනිස්සෙක්. එහෙමයි. එහෙම කෙනෙක් සම්බන්ධ දේශයකාපම හරි අමාරුනේ අපිට හිත පෙර ගන්න. ඒ රගුණ ගොඩයින් මතුවෙන්නේ. ඒ වෙලාවට කියන්නේ අර මග අසරණ වෙලා ලෙඩ වෙලා ගමනක් යන්න ගිහිල්ලා මග අතරමං වෙලා ඉන්න මිනිස්සුත් දැක්කම පව් කියලා හිතෙනවනේ. එහෙමයි. අනේ මොසයාට කවුරුත් දෝවක් කරනවා නම් වේතක් එකක් දෙනවා නම් අන්නේ අනුකම්පාවත කරගන්න මිනිස්සයා ගැන ඇයි? ඒ ඇත්තටම අසරණ කෙනෙක්. එහෙමයි. ඇයි පිනක් කරන කෙනෙක් නෙවෙයිනේ බලද්දි. කයිමුත් වැඩි කළ පව් කරගන්නවා. වචනෙමුත් පව් කරගන්නවා. මනසෙමුත් පව් කරගන්නවා. අනේ මේ මොසයා නිරේ යන්න නැතුව බේරුණොත් අනේ මොසයා හොඳ කෙනෙක් වෙනවා නම් කියලා අනුකම්පාව ගත කරගන්න කියනවා. එහෙමයි. ඒ අනුකම්පා සිත නිසා අර ඇතිච්ච දේශේ නැතිලා යනවා. එහෙමයි. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා පස්වෙනි කෙනා දැන් 4 දෙනෙක් ඉවරයි. පස්වෙනි කෙනාගෙන සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා පරිසුද්ධ කාය සමාචාරය. කායික ක්‍රියා හරිය පිරිසුදුයි. එහෙමයි. වචනයත් බොහොම පිරිසුදුයි. කියන්නේ කාය වචනේ පිරිසුදුයි කියලා කියන්නේ සිල්වත් කෙනෙක්. එහෙමයි. ලබතිච්ච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ ප්‍රසාදං. මෙයා කාලෙන් කාලට බණ භාවනා කරන බවකුත් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මෙයා හොඳ ගුණවන්ත කෙනෙක්. එහෙමයි. දැන් කලින් හම්බුනේ මොකක්වත් නැති කෙනෙක්නේ. ගුණයක්. දැන් මේ කෙනා ගුණවන්ත කෙනෙක්. හොඳට සිල් ටික රකින්නවා, බණ භාවනා කරනවා. එහෙම කෙනෙක් සම්බන්ධ දේශක දෙන්න පුළුවන්. එහෙමයි. අපි හිතට කියන්න බෑනේ. එතකොට අපිත් දැන් සමහර අය ඉන්නවා අපෙන් බණහලා අපටම බයින ඉන්නවා. චූටයට දෝෂයක් අල්ලගෙන දොස් කියනවා. ඒතර ඒ වගේ දැන් මෙයා සිල්වත් කෙනෙක්. කයින් සංවරයි, වචනෙන් සංවරයි, මානසිකවත් මෙයා යම් සංවරයක යෙදෙන කෙනෙක්. එහෙම කෙනෙක් සම්බන්ධයෙන් තරහක් ආවොත් එහෙම, වෛරයක් හටගත්තොත් එහෙම අන්න ඒකත් දුරු කරන්න ඕන කියනවා. කොහොමද? එයාගේ අර ගුණ ටික සිහි කරන්න කියන බය නැතුව. එහෙමයි. නේද? ඇයි දැන් ඕන තරම් ගුණ තියෙනවනේ සිහි කරන්න. එහෙයි. ගුණ කඳක්නේ දැන්. ඒක හරියට මේ වගේ කියන උපමාව. විඩාවටපත් වෙලා ගමන් විඩාවෙන් පිපාසයෙන් එන මිනිසෙකුට ලස්සන දිය විලක් හම්බ වෙනවා කියනවා. විලක් පොකුණක්. පොකුණේ වැලි ඉවුරක් ලස්සන ඉවුරක් තියෙනවා කියනවා. හොඳ ගස් සෙවණක් තියෙනවා කියනවා. බුදුනා දේශනා කරනවා මේ සාරිපුත්‍රයන් දේශනා කරන අර ගමන් විඩාවෙන් ඉන්න මිනිසයාට පොකුණට බැහැලා හොඳට නාලා හොඳට පැන් ටිකක් බීලා අර සිසිල් සෙවණේ ටිකක් ඉඳලා පහසුවෙන් ගිමන් නිවාගෙන යන්න පුළුවන් කියනවා. එහෙමයි. හොඳ තැනක්නේ. පිරිසිදු වතුර ටිකක් තියෙනවා. පිරිසිදු හේවණක් තියෙනවා. බොන්නත් පුළුවන්, නාන්නත් පුළුවන්. හේවණේ ඉඳලා යන්නත් පුළුවන්. ඒ වගේ මේ ඒ වගේ ಗುಣ තියෙන කෙනෙක් සම්බන්ධයෙන් හිතට දේශයක් දුන්නොත් බය නැතුව යාට දැන් ಗುಣ සිහි කරන්න පුළුවන්. එහෙමයි. ඇයි මේ සිල් ලකින් නැති ලෝකේ මෙයා සිල්වත් වෙලා ඉන්නවා. කයින් වචනේ සංවර වෙලා ඉන්නවා. පුළුවන් සිහි කරන්න. මේ දේශයෙන් බැට කරන ලෝකේ, රාගයෙන් බැට කරන ලෝකේ මේ බණ භාවනාවක් කරනවා. ඒතර ඒව සිහි කරද්දි තමන්ගේ හිතට දේශයෙන් වලක ගන්න පුළුවන්. තරහෙන් වලක ගන්න පුළුවන්. එහෙමයි. ඔය ආකාරයට පුද්ගල පස් ආකාරයට බෙදලා මේ පස් දෙනා සම්බන්ධයෙන් ඇති වෙන දේශය දුරු කර ගන්න ඕන කියලා මේ ဒုတိ ආගත පටිවිණ සූත්‍රයේ සාරිපුත්‍රයන් වහන්සේ වදාලා. එහෙමයි. ස්වාමීනි දැන් අපි එක්ක ඉන්න සමාජිකයන් ගැන අපි හිතුවට පස්සේ මහත්යන් ඕන දූ දරුවන් ඥාතින් මේ හැමෝම තරහෙන් ඇවිස්සෙන මේ ආකාර වූ තරහ හිතේ තියෙන අය. ඉතින් මේ ධර්මයෙන් සුවපත් වෙන්න ඕන අය. ස්වාමීනි දැන් කෙනෙකුට අපේ සමාජිකයෙක් තරහටපත් වීම තරහටපත් වෙලා ඒගොල්ලෝ විපත්ති ඇති කර ගැනීම සමහරට තවත් කෙනෙකුට ඒ වගේම තමන්ගේ ජීවිතයට උනත් විපත්ති ඇති කරගන්න අවස්ථා තියෙනවා ස්වාමීනි. ඉතින් මේ ජීවිතේ තොර කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම වුණාම ස්වාමීනි අපි උපේක්ෂාවටපත් වෙලා අපි සංසුන් වෙන්නේ කොහොමද? මේ කාරණාවන්දී දැන් අපේ අම්මලා අප්පච්චිලා හිතන දෙයක් තමයි ස්වාමීනි. දරුවෝ මට හොඳට හදාගන්න බැරි වුණා. දරුවෝ නිසා නොයේ පීඩාවටපත් වෙන අවස්ථාවක් තියෙනවා ස්වාමීනි. එතන අපි සමබරතාවයක් ඇති කරගන්න. ඔව්. අපිට දැන් දරුවෝගෙන් මෙසිතක් අනුකම්පාවක් තියෙනවා වගේම හොඳ උපේක්ෂාවක් තියෙන්නත් ඕන. එහෙමයි. මොකද අපි දන්නවා සමහරලාට දැන් දෙමාපිය කොච්චර යුතුයකම් ඉෂ්ට කරත් කොච්චර යහපත යොමු කරත් සමහර ළමයි ඉන්නවා යහපත යොමු වෙන්නේ නැහැ. එහෙමයි. ඒතර අපිට උපේක්ෂාවක් තියාගන්නත් ඕන. මොකද අපි ගත්තම හැම අම්මා තාත්තා කෙනෙකුගෙන් කැමති තමන්ගේ ළමයි යහපත් වෙනවට. හොඳ කෙනෙක් වෙනවට. එහෙමයි. ඉතින් දැන් එහෙම වුණා කියලා ලෝකෙම යහපත්ද? නැහැනේ. එහෙමයි. නේද? ලෝකෙම යහපත් නැතුට අපි අර අරන් එන දේවල් තියෙනවනේ මහත්තයා. සසරෙන් අරන් එන දේවල් තියෙනවා. විශේෂයෙන් අපි හිතන්න ඕනේ දැන් අපේ ළමයා වුණාට මේ ජීවිතේ මම කියන උපේක්ෂාවටපත් වෙන හැටි. එහෙමයි. අපේ ඥාතියා වුණාට මේ ජීවිතේ තමගේ දරුවා වුණාට තමගේ දුව පුතා වුණාට අම්මා තාත්තා වුණාට සසරේ තනියෙන් යන අයනේ අපි. නේද? එහෙමයි. සසරේ තනියෙන් යන අය අපි මේ කවුරුත්.
ඒතර විටක මගේ පුතා වුණා. තව විටක තව කෙනෙකුගේ පුතා වුණා. නේද? අපි මේ අනවවත ඊතෝවා ගන්න යත ඊතෝගත අපි ආරාධනා කළත් නෙවෙයි ආවේ. අනුමැතියක් නැතුව තමයි යන්නේ. එහෙමයි. අපි කාටත් ආරාධනා කළා මේ ජීවිතේ ගෙන්න ගන්න නෙවෙයි. එයාගේ සසර ගමනේ තවත් අවස්ථාවක් විදිහට යමෙතෙන් එන්නේ. ඊට පස්සේ අපෙන් අනුමැතිය අරගෙන නෙවෙයි යන්නේ. යන්න උනාම යනවා. හරි බුදුම දෙයක් මේක. අපි කොච්චර ආදරෙන් ප්‍රීසිලි හිටියත් දැන් අපි දෙන්න නම් එකට ඉන්න දෙන්න අයියා මල්ලි හිටින්න කිමුකෝ. ඔයාගේ ආයුෂ වරන මා ගියා. ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේ මතක් කළේ දහම් අවවාදේ ප්‍රායෝගික ජීවිතය අපේ ජීවිතයට බද්ධ කරගන්න තියෙන වටිනාකම ගැන තවත් විමසන්න හිතෙනවා. දැන් ස්වාමීනි අපි හරි ප්‍රිය වස්තු දූ දරුවෝ කියලා කිව්වහම ඉතින් ඒකල හොඳටම ඉන්නවා නම් හොඳයි. නමුත් ස්වාමීනි මේ සාංශාරික ප්‍රශ්නේ ඉස්මතු වෙලා ඒගොල්ලෝ කවර අරුබුදු වලට මුහුණ දෙයිද දන්නේ. ජීවිත උනත් හානි වෙන්න පුළුවන්. ජීවිත වලට හානි කරගන්න පුළුවන්. එතකොට ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන මේ උපේක්ෂාව ධර්මයෙන් පෙන්වා දෙන උපේක්ෂාව මොනතරම් වැදගත් වෙනවද? ආදරයෙන් කරුණාවෙන් ඒගොල්ලෝ හැමදෙනාම යහමඟට කැඳවා ගන්න අතරේම මේවා කැඩෙන බිඳෙන දේවල් ආදි වශයෙන් ඒ උපේක්ෂා සිත අපිට තව අවවාද කරන සේකසා. දේශනක සබ්බේහි මේ පියෙහි මනාපේහි නානා භව විනා භවති. අබින්නම් පච්චෙක්කිතබ්බානි. මට මේ ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා ඒකේ දේශනා කරන ගහට්ටේනවා පබ්බජිතේනවා ඉත්‍යාවා පුරුෂාවා. පැවිදි කෙනෙක් වේවා, ගිහි කෙනෙක් වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා නිතර සිහි කරන්නකෝ ඒ කාරණේ. මොකද්ද? සබ්බෙහි මේ පියෙහි මනාපෙහි නානා භව විනා භවති. මට අයත් ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා. අනිවාර්යෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා නැත්නම්. එහෙමයි. අපි හිතමු අපිට ප්‍රීසීලී කෙනෙක් ඉන්නවා කියලා දැන් පවුලේ. දරුවෙක් හරි, ඥාතියෙක්, නෝන හරි, මහත්තයා හරි එක්කෝ අපිට එයාව දාලා යන්න වෙනවා. එක්කෝ ඒක නෝ අපිව දාලා යනවා. එහෙමයි. ඔය දෙක අපි එකට මුණ පාන්න එපයි. අපි දෙන්න මේ අංගිලා අත්වල බඳින්නේ නැහැ ලේසිකට. ආවිෂ ඉවරයිද ගියා. නේද? අපිට ඒ උපේක්ෂාව තියෙන්න ඕන හා සසර ගැන හොඳ පුළුල් දැක්මක් තියෙන්න ඕන Tamanට. එහෙමයි. සසර ගැන මොකද්ද බුදුන් වහන්සේ වදාළානේ මේ කියන එක අවස්ථාව දේශනා කරනවා මහණෙනි මව් නොවිච්ච කෙනෙක් ඉස්සරහට හම්බ වෙනවා කියන එක විරලයි කියනවා. අම්මා තාත්තා නොවිච්ච කෙනෙක්, සහෝදරයෙක් නොවිච්ච කෙනෙක්, සහෝදරියක් නොවිච්ච කෙනෙක් ඉස්සරහට හම්බ වෙන එක විරලයි කියනවා. අපි සසර එච්චර මාරුව මේ එක දවසක එක ගෙදර ආයත තව ගෙදරක එහෙම මේ සසර ගමන යන අය අපි. එහෙමයි. එතකොට මේ අපිට බැඳීම් ඇති වෙද්දී විශේෂයෙන් හිතන්න ඕන සසර ගැන. සසර කී වතාවක් අපි දරුවන්ට ඒ විදිහට බැඳලා ඉන්නේ නැද්ද? ස්වාමීනි බැඳීමෙන් මේ පළක් නැහැ. ඒ බැඳීමකින් පළක් නැහැ. මොකද අපිට කුසලයක් නෙවෙයිනේ. ඒ වෙලාවට අපි දැන් අම්මා තාත්තගේ යුතුයකම ඉෂ්ට කරන්න ඕන ළමයි සම්බන්ධයෙන්. ඒක උපේක්ෂාව තියෙනත් ඕනේ. එහෙයි. උපේක්ෂාව තියෙන හැම කෙනාම සසර යන අය. අපිට අපිට චූටි දරුවෙක් කියලා, චූටි දරුවෙක් නැතුණා කියලා. ඒ චූටි දරුවා අපිට චූටි දරුවා කියලා අපිට තේරුණාට සසරේ ලොකු චරිතයක්. එහෙමයි. නේද? එයාගේ ආයුෂ ඉවරයි එයා ගියා. අපිට අල්ලගෙන ඉන්න බෑ කොහොමදවත්. එයා රැස් කරගත්තු දේ අරගෙන අරගෙන ආවෙත් එයා රැස් කරගෙන ආපු දේ. අරගෙන යන්නෙත් එයා රැස් කරගත්තු දේ. එතකොට ඒක මේ අපි මගේ අපේ කියලා අපි බැඳගන්න හැදුවට ඒක එහෙම වෙන්නේ නැහැ. දාලා යන්න සිද්ධ වෙනවා. ස්වාමීනි එතකොට අපි ඇති කරගන්න ඕන සිහිනුවන දැන් ඒ හැම දෙනා කෙරෙහි මේගොල්ලෝ සංසාරයෙන් එන කෙනෙක් මගේ යුතුයකම් මං කළ යුතුයි. නමුත් මම මේ ආදරෙන් බැඳී සිටීම අවදානම් සහගතයි කියලා සිහි කරන්න ඕනේ. ඒක බැඳීම් කියන හරි අවදානම් සහගතයි. එහෙමයි. ඒ නිසා අපි උපේක්ෂාවටපත් වෙන්න විශේෂයෙන් සසර සිහි කරලා. එහෙයි. මට මතක එක අවස්ථාවක් තියෙනවා මේ ධම්මපදේ මේ තාත්තයි පුතයි කුඹුර කොටන්න යනවා. එහෙමයි. ඉතින් මේ පුතාට ණයෙක් ගහලා පුතා නැති වෙනවා. හරි කලබල වෙන අවස්ථාවනේ. එහෙමයි. තාත්තා මොකද කරන්නේ? පුතාගේ මරණය ගහක් යට තියලා හෙවනේ තාත්තා කුඹුර කොටනවා. එහෙමයි. ඒකල ළඟින් යන කෙනෙකුට ගෙදෙට්ට පණිවිඩය යවනවා මේ අද මේ එක්කෙනෙකුට විතරක් කැම ටිකක් ගේන්න කියලා. දර ටිකකුත් අරගෙන එන්න කියලා. එහෙයි. එතකොට ගෙදෙට්ට පණිවිඩය කියනවා එක්කෙනෙකුට විතරක් කැම ගේන්න කියලා. ඉතින් ඒ අම්මයි අර මැරිච්ච පුතාගේ නෝනයි මේ කෑම අරගෙන එනවා තාත්තට. ඉතින් ආවට පස්සේ බල පුතා නැතිලා ණයෙක් ගහලා. ඉතින් මේගොල්ලෝ කෑම කාලා මේ පුතාගේ අර සිරුර ආදාහනය කරනවා දැන්. එහෙමයි. අද දර ගොඩක් ගිනි ගහලා මේ දර ගොඩකල ගිනි තියනවා දැන්. සක්දිනු බලනවා එක්කෙනෙකුත් අඬන්නේ නැහැ. තාත්තා අඬන්නේ නැහැ, අම්මා අඬන්නේ නැහැ, බිරිඳ අඬන්නේ නැහැ. එහෙමයි. සක්දිනු මේක දැනෙනවා. මං කිව්වා අර දෙවිවරු ගුණයක් එක්ක හරි සම්බන්ධයි කියලා. එහෙයි. සක්දිනු දැනිලා සක්දිනු එනවා එතෙන්. ඇවිල්ලා අහනවා මේ මොකද්ද සතෙක්ද
පුච්චන්නේ කියලා අහනවා. එහෙම අහන්නේ. ඔය සතෙක්ද පුච්චන්නේ කියලා අහනවා. තාත්තගෙන් අහනවා. තාත්තා කියනවා අනේ නෑ මේ මගේ පුතා කියනවා. එහෙමයි. එකම පුතා මේ අද සර්පෙක් ගහලා නැති වුණා. ඒ පුතාගේ දේහය තමයි දැවෙන්නේ කියනවා. ඒතර දැන් සක්දෙන් දානවා. පුදුම තාත්තා කෙනෙක් ඉන්නේ කියනවා. එක කඳුලක් නෑ ඇහි කොහොමද ඔහොම ඉන්නේ? එහෙමයි. දරුවට ආදරයක් නැද්ද නෝ පොඩ්ඩක්වත්. තාත්තා ලස්සන උත්තරයක් දෙනවා. තාත්තා කියනවා නෑ දවසක් දෙන්නුරකට කියන්නේ දැන් තාත්තා. නෑ මම දන්නවා කියනවා මේ කාටත් මරණය කෙනෙකු රුමයි. එහෙමයි. මමත් මැරෙන කෙනෙක්. මං දැනගෙන හිටියා කියනවා පුතත් මැරෙන කෙනෙක් කියලා. මමත් මැරෙන කෙනෙක් විතර ඉඳි මගේ පුතා විතර බේරගන්න කොහොමද කියලා අහනවා. අපි දෙන්නම මරණය දායද කරගෙන හිටියේ කියනවා. එහෙමයි. එයාගේ කාලය ආව එයා ගියා කියනවා. මම ඒක දැන් නෙවෙයි සිහි කරගෙන කලක් ඉඳලා මම සිහි කරනවා කියනවා. ඒ කියන්නේ මරණානුස්සතිය වඩලා කාලෙත් තිස්සේ. එහෙයි. අපි කවුරුත් මැරෙන අය කියලා. එහෙමයි. නේ තමනුත් මැරෙන එකේ තව කෙනෙක් කොහොමද තියාගෙන ඉන්නේ? එහෙයි. තමන් අමරණීය නම් ඕන කමන්නේ. අපි තුමු දැන් කොච්චර පීසිලි හිටිය තමන් යන්න තමයි යනවනේ. එහෙමයි. අනේ නේ අපි අම්මලා දුක හිතේ අනිත් දුකක් හිතේ කියලා ඉන්න බෑනේ. නේද? යන්න වෙනවා. ඒ තාත්තා කියනවා මම මේක අදී තේරුම් ගත්ත එකක් නෙවෙයි කියනවා. බොහෝ කල් තිස්සේ තේරුම් හිටිය කියන අපි කාටවත් මරණය කියන ගුරුමයි. ඒක කොයි වෙලාවෙද මොන විදිහට සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැති විතරයි තියෙන්නේ කියලා. එහෙමයි. ඇත්තටම අපි කවුරුත් අතේ තියාගෙන ඉන්නේ මරණය. යම් වෙලාවක ඉපදුනාද ඒ මොහොතේ ඉඳලා මරණය අපේ අතේ. එහෙමයි. අදද හෙටද කොයි වෙලාවද කියලා අපි දන්නේ නැහැ. විදිය දන්නේ නැහැ. ඊට සක්දෙන්දු අම්මගේ පැත්තට හැරෙනවා. අම්මගේ අහනවා මේ කවුද ඔය කියලා අහනවා. පුතාගේ. කියනවා පුතාගේ අම්මා කියලා. ඉතින් සක්දෙන්දු අහනවා මේ කියනවා පුදුම අම්මා කෙනෙක් නේ. එහෙමයි. තමු වැදූ මව් වෙලත් පොතෙක් නැතුනම කොහොමද ඔහොම ඉන්න අඬන්නේ නැතුව. දුකක් නැද කියලා අහනවා. අම්මා තරවිදිට උත්තරයක් දෙනවා නෑ මම අද ඊයේ තේරුම් ගත්ත එකක් නෙවෙයි කියනවා මේක. මං කලත් තිස්සේ දැනගෙන හිටියා. අපි කවුරුත් මරණය උරුම කරගෙන ඉන්නේ. නත්ති ජාතස්ස අමරණං කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමයි. උපං කෙනෙකුට නොමැරී සිටීමක් නම් නැත. අනිවාර්යයෙන් මරණය කියන එක සිද්ධ වෙනවා. ඒතර ඒක ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ. දැන් ගහක ගෙඩි උපමා කරනවානේ. චූටි මල් කාලෙත් වැටෙනවා ගසල. චූටි ගැට තියෙන කාලෙත් ගෙඩි වැටෙනවා. පැහෙන්න කලින් ටිකක් වැඩිලත් වැටෙනවා. පැහිච්ච ගෙඩිත් වැටෙනවා. ඉදිලත් වැටෙනවා ගෙඩි. අන්න ඒ වගේමයි මනුස්ස ජීවිතේ. බලන්න මේක ඊළඟ දේ තමයි දැන් මගේ දරුවෙක් නැතුනම හිතන්න හොඳ නැහැ මට මේක වුණා කියලා. එහෙමයි සම්. මගේ දරුවට වුණා නෙවෙයි. මේ ලෝකේ ගත්තම මහත්තයා දවසක මව් කුසේ නැති වෙන ගාන ලක්ෂ ගානක්. ලෝකෙම ගත්තම. දරුවෝ උපදින්න ගිහිල්ලා ඒ ඉපදින මොහොතේ මැරෙන ළමයි දහස් ගානක්. එහෙමයි. ඊට පස්සේ ඉපදිලා දවස් දෙකක් තුනක් ඉඳලා කොච්චර මරණ සිද්ධ වෙනවද? ඊට පස්සේ මේ ධනභූමිය ගාන කාලේ, බඩ ගාන කාලේ, අර නැගිටින්න බෙරදරන කාලෙත් සමහර ළමයි නැති වෙනවා. එහෙමයි සම්. සුළු ගාන නෙවෙයි දහස් ගානක්. එහෙයි. ඊට පස්සේ ළමා කාලේ නැති වෙනවා. තරුණ කාලේ ජීවිතේ කෙනෙක් නැති වෙනවා. මැදි වයසේදීත් නැති වෙනවා. වයසට ගිහිල්ලා නැති වෙනවා. කුමන හෝ ක්‍රමයකින් මරණය අපි අතේ තියාගෙන ඉන්නවා. එහෙමයි. කිසිම තැනක ගෙවුසුමක් ගහන්න බෑ. මම වයසට ගිහිල්ලා මැරෙන්න කියලා. එහෙයි ස්වාමීනි. මං වැඩිවියට පත් වෙලා මැරෙන්න කියලා. අපි දෙන්නටවත් කියන්න බෑනේ මේ කතා කරද්දී. ස්වාමීනි ගොඩාක් වෙලාවට හිතෙන්නේ මේ විපත මටමයි උනේ කියලා. ඒක මගේ දරුවට වුණා. එහෙමයි සම්. මගේ ඥාතියට වුණා. මගේ මහත්තයාට වුණේ ඇයි? මගේ නෝනාට වුණේ ඇයි? එහෙම තමයි හිතෙන්නේ. ඇස්සරලා බලද්දී ලෝකෙට උරුම දෙයක් ඒ. එහෙමයි සම්. අර බලන්නකො මේ කිසాగෞතමීට පාඩම ගන්න බෑටි. එහෙමයි සම්. නේද? නොමල ගයක් නැහැ. සෝකේ තුනේ උනානේ. සෝකේ තුනේලා කියන්නේ මහත්තයා. ඔව්. මට මතක විමානවත්තේ තියෙනවා මේ අම්ම කෙනෙක් මේ අඬාගෙන ඉන්න සෝහන්ට ගිහිල්ලා දුවගේ නම කියා. මට දුවගේ නම මතක නෑ. අපි තුන් විසාකා කියලා. එහෙමයි. විසාකා දුවේ කියලා අඬනවා. ඉතින් මේ දෙවි කෙනෙක් ගිහිල්ලා අහනවා මේ කවුද විසාකා කියලා. මගේ දුව කියනවා. දුව නැති වුණා. ඒතර කොයි දුව සම්බන්ධින්ද අඬන්නේ කියලා අහනවා. එහෙමයි. හේතුව කියනවා සසර ඒ නමින්ම දුවල ඉඳලා තියෙනවා සෑහෙන්නේ යාට. එහෙමයි සම්. ඒ නමින්ම. ඒ වගේ තමයි අපිට ඔය මුණ ගැහෙන අය වගේ දුවල පුතාල ඕනෑ තරම් සසර ඉඳලා තියෙනවා. කී වතාවක් අපි අඬන්නේ නැද්ද? නේද? එහෙමයි සම්. කී වතාවක් අඬන්නේ නැද්ද? දැන් බුදුන් දේශනා කරන මව් මැරෙන මොහොතේ අපි අඬනට ගියේ කඳුළු ටික මහත්තයා මහා සාගර ජලයට වඩා වැඩි කියනවා. එහෙමයි. තමන්ගේ අපි දැන් මේ ජීවිතේ අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනේ. අම්මා නැතුණා තාත්තා නැතුණා කියන හරි දුකක් නේ කෙනෙකුට. අපි ඒ විදිහට සසරේ අඬලා අඬද්දි ගිය කඳුළු ටික ඒ අම්මා තාත්තා සම්බන්ධ විතර නෙවෙයි සසරේ. තව ඉඳලා තියෙන ප්‍රකෝටි ගානක අම්මා තාත්තලා. එහෙමයි. ඒ අය නැතිදී අපි අඬනට ගිය කඳුළු ටික මහා සාගර ජලයට වඩා වැඩි කියලා. එහෙයි. අපි එච්චර මව්ගේ වියෝ නිසා අඬලා තියෙනවා මුහුදු වතුරට වඩා කඳුළු ගිහිල්ලා අපි. එහෙමයි. තාත්තා නැතිදී අපි එච්චර අඬලා තියෙනවා. ඒ සංවිතේ තියෙනවා පුතා නැතිදී, දුව නැතිදී, ඥාතින් නැතිදී, බිරිඳ ස්වාමියා නැතිදී සසරේ අපි අඬලා තිනවා මහමුතු ජල කඳට වඩා කඳුළු වලලා.
එහෙමයි. එතකොට එහෙනම් මේ ඇඬිල්ල මේ අද එකක් නෙවෙයි. මේ වියෝග කියන එක අද එකක් නෙවෙයි අපිට. මේ දරුවන්ගේ වෙන්වීම, ප්‍රියයන්ගේ වෙන්වීම එක දුකක්නේ. ස්වාමීනි ඒක සංසාරයට ගලපලා හිතන එක. සංසාරයට ගලව එතකොට අපිට හිතා ගන්න පුළුවන් මහත්තයා. එහෙමයි. අද එකක් නෙවෙයි. එහෙයි. අද අපිට මේ දැන් අලුත් දෙයක් වගේ අපි දුක් වුණාට සසරේ ඕනෑ තරම් ඔయిత වඩා අපි දුක් විඳලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒතර ඒ ගැන හිතලා අපි මේ මධ්‍යස්ථ වෙනවනේ මොකද? තව ඉස්සරහට ඔක කොහොමමයි ගියොත්. එහෙමයි ස්වාමී. තව ඉස්සරහට ගියොත් ඔහොමමයි ඔක. ඒක දැන් අපි මධ්‍යස්ථ වෙන්න ඕනේ. අපි අද කුටුම්බයක් හැටියට පවුලේ අපේ මගේ කියලා අපි හිටියට මේ තනි තනි යන අය තාවකාලික එකතු වෙන්නේ. එහෙමයි. තනි තනියෙන් ගමනක් යන අය තාවකාලිකව එකතු වෙනවා මේ අවුරුදු 60 70කට උපරිමයි. උපරිමයි. ඒකත් කොයි වෙලාවෙ වෙන්නේ දන්නේ නැහැ. ලෝකෙ එකම පවුලක්වත් ඉන්න කියලා බලන්නකෝ. එක වෙලාවක ඇවිල්ලා එක වෙලාවක ගිහිල්ලා. එහෙම නැහැනේ. එහෙමයි. එක එක කෙනා එක වෙලාවෙට එන්නේ. එක එක තැන්වල උපදින්නේ. එක එක රූප, එක එක හැකියාව, එක එක සිතුම් පැතුම් වෙනස්නේ. ඉතින් අපි ඔය ටික ඔක්කොම කොහොමද එක ගොන්නකට තියාගන්නේ? මගේ අපේ කියලා. බැඳීම නම් ඒකට තමයි බල කරන්නේ ස්වාමී. බැඳීමක් ඇති කරන්නේ එහෙම තමයි. ඉතින් ඒක සිහි කරන්න ඕනේ. සබ්බෙහි මේ ප්‍රියමනාපේ නානා භව විනා භවෝති. බුදුනාථ දේශනා කරන්නේ නිතර සිහි කරන්න කිව්වා. මේ ප්‍රියමනාප හැම දෙයින්ම මට වෙන්ගෙන සිද්ධ වෙනවා. එහෙමයි. ඒක නේ ඇත්ත කතාව. නේද? ඇත්ත කතාව ඒක. නමුත් කවදාද මට වුණා, මගේ දරුවට වුණා, මගේ ඥාතියට වුණා සිහි කරන්න හොඳ නැහැ. ඇස්සරලා බලද්දි නෑ ඕනෑ තරම් තව ඉතිරි වෙනවා ලෝකේ. එහෙමයි. ඒක සබහාදහමට අයිති දෙයක්. එහෙමයි. නේද? ස්වාමීන් වහන්සේට බොහෝ පුණ්‍යානුමෝදනා සිදු වේවා. අද අපේ කාලය නිමා වුණා ස්වාමීනි. පුණ්‍යානුමෝදනා පිණිස අවස්ථාව උදා වී තිබෙන්නේ. අවසරයි ස්වාමීනි. හොඳයි. අද දවසේ සක්ක සංයුත්ත මේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ සපයන්නේ 2017 ජූනි මාස 6 වෙනි දින මිය පරලෝකීය ජීවන් ප්‍රසන්න නාරංගොඩ පුතුණුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් නිල්මිනි ප්‍රදීප් නිසාදී යන සොයරියන් විසින් හා ඒ පුතුණන්ගේ මෑණියන් විසින් තමයි මේ අද දවසේ දායකත්වය දරන්නේ. ප්‍රධාන අරමුණ වන්නේ මිය පරලෝකීය ජීවන් ප්‍රසන්න නාරංගොඩ පුතුණුවන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ට නම් සඳහන් කරලා තියෙනවා සුජීවත සිටින පින්නතුන්ගේ පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරන. රැස් කරගත්තා වූ මේ උදාාර පුණ්‍ය ශක්තිය අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලොම දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව දායකත්වයේ සැපයූ මේ පින්නතුන්ට පවුල් රැඳී සිටින සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ ධර්මාබෝධය පිණිස මේ පින් උපකාර කර ගනිත්වා. ඒ වගේම රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් අපට මේ ධර්මයේ කියලා දුන්න කල්යාණ මිත්‍ර වූ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම 2017 ජූනි මාස 6 වෙනි දින මේ පරලෝකීය ජීවන් ප්‍රසන්න නාරංගොඩ පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව වශයෙන් සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ පින්නතුන් නමින් යම්තාක් ඥාතීන් මේ පරලෝකස් පින් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව වශයෙන් සුවපත් වේවා. සංසාර දුකින් අත් මිදෙත්වා. සුජීවත් සිටින පීසිලී නාරංගොඩ මෑණියන් ඇතුළු නිල්මිනි ප්‍රදීප් නිෂාදී යන මේ සොයරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සිළුවම දිනාටමත් හා ඒ වගේම සඳහන් කළ තියෙන පුතුණුවන්ගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ඒ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් පවුලේ සිළුවම දුවා දරුවන්ට අනුමෝදන් වෙත්වා. කරන කියන ධාර්මික රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සිළු දෙනාට ගෞතම බුදු සාසනයේදී උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ පින්නතුන්ටත් උදව් උපකාර කළ නන්නයිරුන් මේ කටයුතු සඳහා උදව් උපකාර කළ සීලෝම පින්නතුන් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මහමිනාවාසී රටවාසී ලෝවාසී සීලම ස්වාමීන් වහන්සේලාට අනකාරිකා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දිනාටමත්
ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සිළු දෙනාටම ගෞතම බුදු ශාසනයේදී උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම උතුම් ධර්ම කරුණු පෙන්වා දෙමින් දහම් සාකච්ඡාව අපේ පින්වත් ස්වාමින් වහන්සේ සිදු කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප ವಾಹಿනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන 2017 ජූනි මාස 6 වෙනි දින මිය පරලොව ගිය ජීවන් ප්‍රසන්න නාරංගොඩ පින්වන්ත පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂා ඇතිව සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් නිල්මිනී ප්‍රදීප් නිෂාදිනී යන සොයුරියන් ඇතුළුව එම පින්වන්ත මෑණියන් ප්‍රදාන හැමදෙනා අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නවා. පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි ඔබට ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. එහෙමනම් සක්ක සංයුක්තයේ උතුම් සදහම් සාකච්ඡාව නැවත ඔබට සමීප කරමින් අපි යලි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.